සාදු සාදු සාදු. නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපට මේ සදහම් නිදානය පෙන්වා වදාළ අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමින් වහන්සේට නමස්කාර වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, අපි මේ ගමන් කරන්නේ සංසාර ගමනක. මේ සසර ගමනේ පින්වත්නි යද්දී අපට මේ ජීවිතේ මනුස්සයෙක් වෙලා උපත ලැබුවට අපි මේ සංසාරෙද්දී බොහෝ ජීවිතවල නිරයේ, තිරිසන් අපායේ, പ്രേත ලෝකවල, අසුර ලෝකවල උපත ලැබලා තියෙනවා. ඒ වගේම මේ සංසාරෙද්දී කලාතුරකින් දිව්‍ය ලෝකයකත් උපත ලැබලා ඇති. නමුත් පින්වත්නි, මේ සංසාරෙද්දී අපි වැඩිපුරම ඉපදිලා තියෙන්නේ නිරයේ, പ്രേත ලෝකේ, තිරිසන් ලෝකවල. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සසරෙද්දී ඔබ එළුව වෙලා ඉද්දී බෙලි කැපුම් පාර කද්දී ගලාගෙන ගිය පුලේ මේ සතර මහා සාගරයේ ජලයට වැඩි කියලා. කුකුල්ලු වෙලා ඉද්දී, කුකුල්ලු වෙලා ඒ කුකුල් යෝනියේ ඉපදිලා ඉද්දී බෙලි කැපුම් පාර කද්දී ගලාගෙන ගිය පුලේ මේ සතර මහා සාගරයේ ජලයට වැඩි කියලා. ඒ වගේම හරක් වෙලා, ඌරු වෙලා, මන් පහරන හොරු වෙලා ඉද්දී මේ බෙල්ල කපද්දී ගලාගෙන ගිය පුලේ මේ සතර මහා සාගරයේ ජලයට වැඩි කියලා. එතකොට ආන් ඒ වගේ සංසාර ගමනක තමයි පින්වත්නි අපි එන්නේ. ඒකයි බුදුරජාණන් වහන්සේ වදාළේ මේ සංසාර ගමන දුක්ඛිත එකක්, භයංකර එකක්. මොකද මේ සංසාරේ එද්දි පින්වත්නි අපේ කයින් වචනයෙන් මනසින් අයහපතේ යෙදිලා പ്രേත ලෝකවල වල, නිරේ ලෝකවල වල, තිරිසන් අපායේ ඉපදිච්ච වාර අනන්තයි. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ නිරයේ තියෙන දුක උපමාවකින් කියන්න පවා අමාරුයි කියලා. ඒකයි පින්වත්නි මේ සංසාරේ නිදහස් වීම වටින්නේ. මේ සංසාරේ නිදහස් වෙන්න නම් අපි බුදුරජාණන් වහන්සේව සරණ යන්න ඕන. ශ්‍රී සද්ධර්මයේ සරණ යන්න ඕන. ආර්ය මහා සංඝරත්නයේ සරණ යන්න ඕන.
ආන් මේ විදිහට තෙරුවන් සරණේ පිහිටියොත් තමයි අපිට මේ සසරෙන් නිදහස් වෙන්න පුළුවන් වෙන්නේ. පින්වත්නි, බුදුරජාණන් වහන්සේට ඥානයක් තියෙනවා. ඒ තමයි චුතූපපාත ඥානය. උන්වහන්සේ දැක්කා මේ සත්වයන් ඉපදෙන තැනත් මැරෙන තැනත් මැරුණට පස්සේ ආයි කොහෙද උපදින්නේ කියලාත් උන්වහන්සේ දැක්කා. එතකොට මේ සත්වයන් ඉපදීමේ චුතවීමේ දැකීමේ හැකියාවට ඥානයට කියන චුතූපපාත ඥානය කියලා. එතකොට උන්වහන්සේ දැක්කා මේ සත්වයා කයින් වචනයෙන් මනසින් දුෂ්චරිතයේ යෙදිලා ආර්යයන් වහන්සේලාට උපවාද කරලා මිත්‍යා දෘෂ්ටිකව ඉඳලා මේ සත්වයා කය බිඳී මරුණට පස්සේ ගිහිල්ලා ඉපදිලා ඉන්නවා අපාය දුර්ගති විනිපාතනං වූ නිරයේ. ඒ වගේම උන්වහන්සේ දැක්කා කයින් වචනයෙන් මනසින් සුචරිතයේ හැසිරිලා යහපතේ හැසිරිලා ඒ වගේම ආර්යයන් වහන්සේලාට ගර්හා නොකර සම්මාදිට්ඨියෙන් යුක්තව ඉඳලා කය බිඳලා මරුණට පස්සේ සුගතියේ ඉපදිලා ඉන්නව දැක්කා. ආන්නේ නිසා තමයි උන්වහන්සේ වදාළේ කයින් වචනයෙන් මනසින් සුචරිතයේ හැසිරෙන්න යහපතේ හැසිරෙන්න මේ සිත කය වචනයෙන් අයහපතේ හැසිරෙන්න එපා කියලා. ඒ වගේම පින්වත්නි, බුදුරජාණන් වහන්සේ තුල ගුණයක් තියෙනවා. ඒ ගුණයට කියනවා ලෝකවිදූ ගුණය කියලා. උන්වහන්සේ දැක්කා, උන්වහන්සේ අවබෝධ කළා මේ പ്രേත ලෝකය, නිරය, තිරිසන් ලෝකය, දිව්‍ය ලෝක, ඒ වගේම මනුස්ස ලෝකය, මේ සියලු ලෝකයන් අවබෝධ කරලා ඒ සියලු ලෝකයන්ගෙන් උන්වහන්සේ සදහටම නිදහස් වුණා. උන්වහන්සේ දන්නවා මේ සියලු ලෝක ගැනත් ඒ ලෝකවල උපදින්න සිදුවෙන ප්‍රතිපදාව ගැනත් උන්වහන්සේ දන්නවා. එතකොට උන්වහන්සේ ඒ සියලු ලෝකයන් දැකලා දෙවි මිනිසුන්ට දේශනා කළා මේ ලෝකවල උපදින්න හේතුව. එතකොට තිරිසන් ලෝකයේ උපදින්න හේතුව, නිරය ලෝකයේ උපදින්න හේතුව, പ്രേත ලෝකවල උපදින්න හේතුව උන්වහන්සේ දේශනා කළා. ඒ වගේම මිනිස්සෙක් වෙලා උපදින්න හේතුව, දෙවි කෙනෙක් වෙලා උපදින්න හේතුව, බ්‍රහ්මයෙක් වෙලා උපදින්න හේතුව උන්වහන්සේ දේශනා කළා. එතකොට මේ සියලු ලෝකයන් උන්වහන්සේ අවබෝධ කරලා මේ සියලු ලෝකයන්ගෙන් උන්වහන්සේ සදහටම නිදහස් වුණා. එතකොට මේ සියලු ලෝකයන් වල සිදුවෙන දේ උන්වහන්සේ දන්නවා. උන්වහන්සේ දැක්කා. උන්වහන්සේ දැක්කා නිරයේ තියෙන දුක, പ്രേත ලෝකයේ තියෙන දුක, තිරිසන් ලෝකයේ තියෙන දුක, මේ අසුර ලෝකවල තියෙන දුක් උන්වහන්සේ දැක්කා. ඒ වගේම උන්වහන්සේ මේ දිවි ලෝකයේ තියෙන සැප දැක්කා. ඒ සියලු දේවල් උන්වහන්සේ දැනගෙන දැකගෙන උන්වහන්සේ දේශනා කළා මෙන්න මේ ලෝකවල වල ස්වභාවය. ඉතින් පින්වත්නි, උන්වහන්සේගේ ලෝකවිදු ගුණය ඉස්මතු වෙන ලස්සන බුද්ධ දේශනාවක් තමයි පින්වත්නි අද ඔබට ශ්‍රවණය කරන්න ලැබෙන්නේ. මේ දේශනාවේ නම පින්වත්නි දේවදූත සූත්‍රය. දේවදූතයන් පිළිබඳව වදාළ දෙසුම. පින්වත්නි, මේ දේශනාවේදී කියවෙන්නේ ඔය කියපු ලෝකවල වලින්, ඔය සතර පායන් වලින් එක්තරා ලෝකයක් ගැන. ඒ තමයි නිරය ලෝකය ගැන. පින්වත්නි, බොහෝ මිනිස්සු
හිතාගෙන ඉන්නේ දිව්‍ය ලෝකේ තියෙන්නෙත් මෙහි අපාය තියෙන්නෙත් මෙහි කියලා. නමුත් පින්වත්නි අපි ජීවත් වෙන ලෝකෙට කියන්නේ මනුස්ස ලෝකය. අපට පෙනෙන්න තියෙනවා තිරිසන් අපාය. නමුත් පින්වත්නි අපට නිරේ ලෝක, പ്രേත ලෝක පේන්නේ නැහැ. නමුත් භාග්‍යතුන් වහන්සේ ඒක දැක්කා. එතකොට බොහෝ මිනිසුන් කියනවා, බොහෝ අය කියනවා හොඳට සැප සහගතව ඉන්න මිනිස්සු දැකලා කියනවා ආන් අර තියෙන්නේ අර බලාපල්ල ඕක තමයි කියන දිව්‍ය ලෝකේ. හොඳට යාන වාහන වල ටයිකෝඩ් දාලා යන මිනිස්සු දැක්කම කියනවා. ඊට පස්සේ බොහෝම දුක් විඳින මිනිස්සු දැක්කම වේලක් කා ගන්න බැරුව හිඟා කකා බොහෝ රෝග පීඩා වලට භාජනය වෙලා වැරහැලි ඇඳගෙන ඉන්න අය දැක්කම ඒ මිනිස්සු දුටුවම කියනවා ආන් අර බලාපල්ලා මේ තමයි අපාය. මේක තමයි අපාය. එතකොට පින්වත්නි ඒ අය බුදුරජාණන් වහන්සේගේ ලෝකවිදූ ගුණය පිළිගන්නේ. ලෝකවිදූ ගුණය ගැන ඒ අය පහදින්නේ. ඒ අයට ඒක බොහෝ කාලයක් අයහපත පිණිස දුක පිණිස හේතු වෙනවා. නමුත් පින්වත්නි බුදුරජාණන් වහන්සේ වදාලා බුදුරන් වහන්සේ දැක්කා මේ වගේ නිරය කියලා ලෝකයක් තියෙනවා. මේ වගේ පෙරේත ලෝකයක් තියෙනවා. නමුත් අපිට පේන්නේ භාග්‍යතුන් වහන්සේ අවබෝධ කරා ඒ වගේ ලෝකයක් තියෙනවා කියලා. ආන්නේ නිරය ලෝකය ගැන විස්තරය තමයි මේ දේවදූත සූත්‍රයේ තියෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ මේ දේවදූත සූත්‍රය දේශනා කරද්දී ඔබට තේරේවි මේ වගේ නිරය කියලා ලෝකයක් තියෙනවා කියලා. පින්වත්නි බුදුරජාණන් වහන්සේ ඒ කාලේ වැඩ සිටියේ සවැත් නුවර ජේතවනය නම් වූ අනේපිඬු සිටුතුමා විසින් කරවන ලද ආරාමේ. එදා භාග්‍යතුන් වහන්සේ පින්වත් මහණෙනි කියලා භික්ෂු සංඝයා අමතා වදාලා. ඉතින් භික්ෂූන් වහන්සේලාත් පින්වතුන් වහන්සේ කියලා භාග්‍යතුන් වහන්සේට පිළිතුරු දුන්නා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා පින්වත් මහණෙනි ඒක මෙන්න මේ වගේ දෙයක් කියනවා. දොරවල් සහිත ගෙවල් දෙකක් තියෙනවා. හොඳින් ඇස් පෙනෙන පුද්ගලයෙක් ඒ අතරමැද සිටගෙන බලාගෙන ඉන්නවා. එතකොට ඒ ගෙට ඇතුළු වෙන මිනිස්සුත් දකිනවා. ගෙයින් පිට වෙන මිනිස්සුත් දකිනවා. ගේ ඇතුලේ ඇවිදින එහා මෙහා හැසිරෙන මිනිස්සුන්වත් දකිනවා කියනවා. පින්වත් මහණෙනි මං ඔන්න ඔය විදිහට තමයි කියනවා මිනිස්සස ඉක්මවා ගිය දිවසින් දැක්කේ චුත වෙන උපදින සත්වයන් වගේම ලාමක උසස් ලස්සන කැත සත්වයන් සුගති දුගති දෙකෙහි ඔවුන්ගේ කර්මානුරූපව චුත වෙන උපදින ආකාරය. ඒ සත්වයන් කයින් වචනයෙන් මනසින් යහපතේ හැසිරීලා ආර්යයන් වහන්සේලාට ගරහා කරන්නේ නැතුව සම්මා දිට්ඨියෙන් යුක්ත වෙලා ඉඳලා සම්මා දිට්ඨියෙන් යුතු ක්‍රියාවන් සමාදන් වෙලා ඉඳලා ඔවුන් කය මිදිලා මරණින් මත්තේ සුගති සංඛ්‍යාත දෙව්ලොව ඉපදිලා ඉන්නවා දැක්ක කියනවා. ඒ වගේම මේ සත්වයන් කයින් වචනයෙන් මනසින් යහපතේ හැසිරීලා ආර්යයන් වහන්සේලාට ගරහා නොකොට සම්මා දිට්ඨියෙන් යුක්තව ඉඳලා කය මිදිලා මරුණට පස්සේ මිනිසුන් අතර ඉපදිලා ඉන්නවත් දැක්ක කියනවා. අර එතකොට අර ගෙවල් දෙක අතර සිටගෙන ඉන්න පුරුෂයා වගේ ඒ ගෙවල් වලට ඇතුළු වෙන පිට වෙන මිනිසුන් දකිනවා වගේ ඒ ගෙවල් ඇතුළේ එහා මෙහා යන පුද්ගලයන් මිනිසුන්ව දකිනවා වගේ බුදුරජාණන් වහන්සේ දැක්ක කියනවා කයින් වචනයෙන් යහපතේ හැසිරීලා
සම්මා දිට්ඨියෙන් ඉඳලා ආර්යයන් වහන්සේලාට ගරහා නොකොට ඉඳලා යහපත් ක්‍රියාවන් මේ සමාදන් වෙලා ඉඳලා කය මිදලා මරණින් මත්තේ දිව්‍ය ලෝකයේ ගියපු අයත් දැක්කා කියනවා. ඒ වගේම මනුස්ස ලෝකයේ ගියපු අයත් දැක්කා කියනවා. ඒ වගේම කයින් වචනයෙන් මනසින් දුස්චරිතයේ හැසිරিলা ආර්යයන් වහන්සේලාට ගර්හා කරලා මිත්‍යා දෘෂ්ටියෙන් යුක්තව ඉඳලා මිත්‍යා දෘෂ්ටි ක්‍රියාව සමාදන් වෙලා ඉඳලා කය බිඳලා මරුණට පස්සේ ප්‍රේතයන් අතර ඉපදිලා ඉන්නවා දැක්කා කියනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ වගේම කයින් වචනයෙන් මනසින් දුස්චරිතයේ හැසිරিলা ආර්යයන් වහන්සේලාට ගර්හා කරලා මිත්‍යා දෘෂ්ටියෙන් යුක්තව ඉඳලා කය බිඳලා මරුණට පස්සේ අපාය නම් වූ දුගතිය නම් වූ විනිපාත නම් වූ නිරයේ ඉපදිලා ඉන්නවා දැක්කා කියනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා මේන්න නිරයේ ස්වභාවය. කියනවා පින්වත් මහණෙනි එතකොට යමපල්ලෝ ඒ උපන් නිරිසත්වයාව වෙන වෙනම අත්වලින් අල්ලගෙන යම රජ්ජුව ළඟට ඇදගෙන යනවා කියනවා. ගිහිල්ලා යම රජ්ජුරුව ගාවට ගිහිල්ලා ඒ සත්වයාව පෙන්නලා කියනවා දේවයන් වහන්සේ මේ පුරුෂයා මව්ට අයහපත කරපු කෙනෙක් කියනවා. පියාට අයහපත කරපු කෙනෙක් කියනවා. ශ්‍රමණයන් වහන්සේලාට අයහපත කරපු කෙනෙක්. උතුම් පුද්ගලයන්ට අයහපත කරපු කෙනෙක්. කුල දෙටුවන් පිදුවේ නැති කෙනෙක්. දේවයන් වහන්සේ මොහුට දඬුවම් කරන්න කියලා අර නිරපල්ලු විසින් යම රජුරවන්ට කියනවා. ඊට පස්සේ යම රජුරෝ ඔහුගෙන් අහනවා එම්බා පුරුෂය ඔබ මිනිස් ලෝකයේ ඉද්දී ඒ මිනිසුන් අතර පහළ වුණ පළවෙනි දේව දූතයා දැක්කේ නැද්ද කියලා අහනවා. ඊට පස්සේ අර පුරුෂයා කියනවා ස්වාමීනි දැක්කේ නෑ කියනවා. දැන් පින්වත්නි මේ මරුණට පස්සේ නිරයේ ඉපදිලා යම රජුරුව ගාවදී මේ ඒ පුරුෂයා උත්තර දෙන විදිය කියනවා දැක්කේ නෑ කියනවා. ඊට පස්සේ යම රජුරුව අහනවා එම්බා පුරුෂය නුඹ දැක්කේ නැද්ද අහනවා මිනිසුන් අතරේ ඊතා ලාබාල දරුවන් මල මුත්‍රා ගොඩේ උඩු අතට සයනය කරලා ඉන්න හැටි. එතකොට ඉපදිච්ච ගමන් දරුවෝ මේ මල මුත්‍රා ගොඩේ උඩු අතට සයනය කරලා ඉන්න හැටි දැක්කේ නැද්ද කියලා අහනවා. අනේ ස්වාමීනි දැක්කා කියනවා. ඊට පස්සේ කියනවා එම්බා පුරුෂය ඒ වෙලාවේ උඹට හිතුන්නේ නැද්ද කියලා අහනවා. මමත් ඉපදීම ස්වභාව කොටගෙන ඉන්නේ. ඉපදීම ඉක්මවා ගිහින්නේ. ඒ නිසා මං කයින් වචනයෙන් මනසින් පින් කරගන්න ඕන කියලා හිතුන්නේ නැද්ද කියලා අහනවා. ඊට පස්සේ අර පුරුෂයා උත්තර දෙනවා කියනවා අනේ ස්වාමීනි ඒක බැරුව ගියා. මම ප්‍රමාද වුණා කියනවා. ඊට පස්සේ යම රජුරෝ කියනවා එම්බා පුරුෂය එහෙමනම් ප්‍රමාදයේ හේතුවෙන් නුඹ කයින් වචනයෙන් මනසින් යහපත නොකලේ. එම්බා පුරුෂය ප්‍රමාද වූ කෙනෙකුට යමක් කරනවද එයින් නුඹට දඩුවම් ලැබේවි. නුඹේ ඒ පාප කර්මය මෑණියන් විසින් කරපු දෙයක් නෙමෙයි කියනවා. තංකෝ පනේතං පාපං කම්මං නේව මාතරා කතං. ඔබේ ඒ පාප කර්මය මෑණියන් විසින් කරපු දෙයක් නෙවෙයි. න පිතරා කතං. නුඹේ පියා කරපු දෙයක්ුත් නෙවෙයි. න භාතරා කතං. නුඹේ සහෝදරයා කරපු දෙයක්ුත් නෙවෙයි. න භගිනියා කතං. නුඹේ සහෝදරිය කරපු දෙයක්ුත් නෙවෙයි. න මිත්තා මච්චේහි කතං. නුඹේ යහළු මිත්‍රයන් කරපු දෙයක්ුත් නෙවෙයි. න ඥාති සාලෝහිතේහි කතං. නුඹේ ලේ ඥාතීන් කරපු දෙයක්ුත් නෙවෙයි. න සමන බ්‍රාහ්මණේහි කතං. සමන බ්‍රාහ්මණයන් විසින් කරපු දෙයක්ුත් නෙවෙයි. න
න දේවතාහි කතං දෙවියෙක් විසින් කරපු දෙයක්ුත් නෙමෙයි. නුඹ විසින්මයි ඔය පාප කර්මය කරලා තියෙන්නේ. ඒ හින්දා ඒ පාප කර්මයේ විපාක විඳින්න තියෙන්නේ නුඹ විසින්මයි කියලා යම රජුරෝ කියනවා. ඊට පස්සේ පින්වත්නි යම රජුරෝ අහනවා දෙවෙනි ප්‍රශ්නේ. යම රජුරෝ අහනවා එම්බා පුරුෂය ඔබ මිනිස් ලෝකයේ ඉද්දි දැක්කේ නැද්ද අහනවා දෙවෙනි දේව දූතයා. ඊට පස්සේ කියනවා අනේ දැක්කේ නැහැ කියනවා. යම රජුරෝ කියනවා එම්බා පුරුෂය නුඹ දැක්කේ නැද්ද අහනවා මේ මිනිසුන් අතරේ ස්ත්‍රියක් වේවා පුරුෂයෙක් වේවා අවුරුදු 80 පැනපු අවුරුදු 90 පැනපු අවුරුදු 100 වුණ ඒ වගේම හොඳට ජරා ජීර්ණ වෙලා වකුටු ගැහුණු හැරමිටි ගගහ යන වෙවුලමින් යන ලෙඩ වූ යොවුන් බව නැති වූ දත් කැඩුණු කෙස් පැහුණු කෙස් වැටුණු හම රැලි වැටුණු ශරීර ඇති නාකි උදවිය දැක්කේ නැද්ද කියලා අහනවා. ඊට පස්සේ අර පුරුෂයා කියනවා ස්වාමීනි දැක්කා කියනවා. ඒ වෙලාවේ හිතුන්නේ නැද්ද අහනවා මමත් වයසට යන කෙනෙක්. ඒ හින්දා කයින් වචනයෙන් මනසින් පින් කරගන්න ඕන කියලා. අනේ නෑ ස්වාමීනි මම ප්‍රමාද වුණා කියනවා. ඊට පස්සේ යම රජුරෝ කියනවා එම්බා පුරුෂය ප්‍රමාදයේ හේතුවෙන් නුඹ කයින් වචනයෙන් මනසින් යහපත නොකලේ. එම්බා පුරුෂය ප්‍රමාදූ කෙනෙකුට යමක් කරනවද එයින් නුඹට දඬුවම් ලැබෙනවා කියනවා. අර වගේම කියනවා නුඹේ පාප කර්මය අම්මා තාත්තා කරපු එකක් නෙවෙයි. සොහිරා සොහිරිය කරපු එකක් නෙවෙයි. යාළු මිත්‍රාදීන් ලේ ඥාතීන් සමන බ්‍රාහ්මණීන් විසින් කරපු එකක් නෙවෙයි. දෙවිවරු විසින් කරපු එකකුත් නෙවෙයි. නුඹ විසින්මයි කියන ඔය පාප කර්මය කරලා තියෙන්නේ. ඔය පාප කර්ම විපාක විඳින්න තියෙන්නේ නුඹටමයි කියලා යම රජුරෝ කියනවා. ඊට පස්සේ යම රජුරෝ අහනවා එම්බා පුරුෂය ඔබ මිනිස් ලෝකයේ ඉද්දී දැක්කේ නැද්ද කියලා අහනවා තුන්වෙනි දේව දූතයා. එතකොට කියනවා ස්වාමීනි දැක්කේ නැහැ. එතකොට යම රජුරෝ කියනවා එම්බා පුරුෂය නුඹ දැක්කේ නැද්ද අහනවා මේ මිනිසුන් අතරේ ස්ත්‍රියක් වේවා පුරුෂයෙක් වේවා ලෙඩ වෙලා ඉන්නවා දුකටපත් වෙලා ඉන්නවා දරුණු විදිහට අසනීප වෙලා තමන්ගේ මල මුත්‍රා ගොඩේම වැටලා ඉන්නවා ආන් ඒ වගේ අය දැක්කේ නැද්ද කියනවා. ඊට පස්සේ කියනවා ස්වාමීනි දැක්කා කියනවා. එතකොට ඔබට හිතුන්නේ නැද්ද අහනවා මමත් රෝගී වන ස්වභාවයෙන් යුක්තව ඉන්නේ. රෝගී වීම ඉක්මවා ගිහිල්ලා නැහැ. මමත් ලෙඩ වෙන කෙනෙක් කියලා හිතුන්නේ නැද්ද අහනවා. ඒ හින්දා මං කයින් වචනයෙන් මනසින් පින් කරගන්න ඕන කියලා හිතුන්නේ නැද්ද අහනවා. ඊට පස්සේ කියනවා අනේ මට බැරි වුණා කියනවා. මම ප්‍රමාද වුණා කියනවා. ඊට පස්සේ යම රජුරෝ කියනවා එහෙනම් එම්බා පුරුෂය ඒ ප්‍රමාදය ඒ විදිහට ප්‍රමාදයේ හේතුවෙන් යම් කිසි විදිහකින් ප්‍රමාදයේ හේතුවෙන් යම් කිසි විදිහකින් නුඹට දඬුවම් කරනවා නම් ආන් ඒ දඬුවම් ඔබට විඳින්න සිද්ධ වෙයි කිව්වා. ඒ පාප කර්මයන් කළේ නුඹේ අම්මා තාත්තා සහෝදර සහෝදරි යාළු මිත්‍රාදීන් නෙවෙයි. ලේ ඥාතීන් නෙවෙයි. ශ්‍රමණ බ්‍රාහ්මණීන් විසින් කරපු දෙයක්ුත් නෙවෙයි කිව්වා. දෙවිවරු විසින් කරපු දෙයක්ුත් නෙවෙයි කිව්වා. නුඹ විසින්මයි කියනවා ඔය පාප කර්මය කරලා තියෙන්නේ. ඔය පාප කර්ම විපාක විඳින තියෙන්නේ නුඹටමයි කියනවා. ඊට පස්සේ යම රජුරුව අහනවා හතරවෙනි දේව දූතයා ගැන. එම්බා පුරුෂය මනුස්ස ලෝකයේ ඉද්දී හතරවෙනි දේව දූතයා දැක්කද අහනවා. ස්වාමීනි දැක්කේ නැහැ කියනවා. පින්වත් ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් මහණෙනි එතකොට යම රජුරුව මෙහෙම අහනවා. එම්බා පුරුෂය නුඹ දැක්කේ නැද්ද අහනවා. මේ දරුණු අපරාධ කළ සොරෙක් අල්ලගෙන රජවරු විසින් මේ දරුණු අපරාධ කළ සොරෙක් අල්ලගෙන විවිධාකාරයේ දඩුවම් දෙනවා.
දැක්කේ නැද්ද කියලා අහනවා. අනේ ස්වාමීනි දැක්කා කියනවා. ඔබට හිතුන්නේ නැද්ද කියලා අහනවා. මමත් යම් කිසි විදිහකින් පව්කම් කරනවා නම් මෙලොවදීම දරුණු විපාක වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. එතකොට මාත් මේ විදිහට පව්කම් කළොත් මේ ජීවිතේදීම මේ විදිහට දරුණු විපාක වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. පරලෝකදී විපාක දීම ගැන කවර කතාවද කියලා. ඒ නිසා මං කයින් වචනයෙන් මනසින් පින් කරගන්න ඕන කියලා හිතුන්නේ නැද්ද කියලා අහනවා. අනේ ස්වාමීනි ඒක බැරුව ගියා කියනවා. ස්වාමීනි මං ප්‍රමාද වුණා. මට කරගන්න බැරි වුණා කියනවා. ඊට පස්සේ යම රජුරු අහනවා පස්වෙනි දේව දූතයා දැක්කද කියලා. ඊට පස්සේ කියනවා අනේ නෑ ස්වාමීනි දැක්කේ නෑ කියනවා. ඊට පස්සේ යම රජුරු අහනවා එම්බා පුරුෂය නුඹ දැක්කේ නැද්ද? මැරිච්ච මිනිස්සු දැක්කේ නැද්ද කියලා අහනවා. අනේ ස්වාමීනි දැක්කා කියනවා. ඉතින් ඔබට හිතුන්නේ නැද්ද කියලා අහනවා මමත් මැරෙන කෙනෙක්. මැරීම මරණය ඉක්මවා ගියපු කෙනෙක් නෙවෙයි. ඒ හින්දා මේ සිතින් කයින් වචනයෙන් පින් කරගන්න ඕන කියලා හිතුන්නේ නැද්ද කියලා අහනවා. අනේ නෑ මම ප්‍රමාද වුණා කිව්වා. ඊට පස්සේ කියනවා මේක නුඹේ අම්මා තාත්තා ඥාති හිත මිත්‍රාදීන් කරපු දෙයක් නෙවෙයි. දෙවිවරු විසින් කරපු දෙයක් නෙවෙයි. සමන බ්‍රහ්මණයන් විසින් කරපු දෙයක් නෙවෙයි. නුඹ විසින්මයි කියන ඔය පාප කර්මය කරලා තියෙන්නේ. විපාක විඳින්න තියෙන්නේ නුඹ විසින්මයි කියනවා. එතකොට මේ විදිහට යම රජුරුව ප්‍රශ්න අහලා ඔහුගේ මතකයේ අවදි කරමින් ප්‍රශ්න අහලා කරුණු විමසලා නිස්සබ්ද වෙනවා. එතකොට පින්වත්නි අර නිරියේ ඉපදුණු කෙනාට යමපල්ලෝ පස්සාකාරයක බන්ධනය නම් වූ දඬුවමක් දෙනවා. ඒ කියන්නේ ගිනියම් වූ යකඩ හුලක් දකුණු අතේ ගහනවා. ගිනියම් වූ යකඩ හුලක් දෙවෙනි අතේ ගහනවා. ගිනියම් වූ යකඩ හුලක් දකුණු පාදයේ ගහනවා. ගිනියම් යකඩ හුලක් දෙවෙනි පාදයේ ගහනවා. ගිනියම් වූ යකඩ හුලක් පපුවට අයින්නවා කියනවා. එතකොට ඔහු ඒ හේතුවෙන් ඊටා දරුණු දැඩි දුකක් විඳිනවා. යම් තාක්කල් ඔහුගේ ඒ පාප කර්මය අවසන් නොවෙනවද ඒ තාක්කල් මරණයටපත් වෙන්නේ නැහැ කියනවා. ඊට පස්සේ යමපල්ලෝ කරන්නේ ඒ කෙනාව යකඩ පොළවේ බාවනවා. බාවලා කෙටේරි වලින් සහිනවා කියනවා. ඒ හේතුවෙන් ඊටා දරුණු දැඩි දුකක් විඳිනවා. ඔහුගේ පාප කර්මය ගෙවි නොතිබෙයිද ඒ තාක්කල් මරණයටපත් වෙන්නේ නැහැ කියනවා. ඒ වගේම ඒ කෙනාව කකුල් උඩු අතට හරවල ඔළුවෙන් හිටවලා වෑයෙන් සහිනවා කියනවා. ඒ වගේම ගිනිගෙන දිලිසෙන රතයක ගැට ගහනවා. ගැට ගහලා හාත්පසින් ගිනි ඇවිලි තිබෙන ගිනියම් වූ යකඩ පොළවේ එහාට මෙහාට ඇදගෙන යනවා කියනවා. ඒ වගේම ගිනි අඟුරු පර්වතයකටම හොව නග්ගනවා බස්සනවා කියනවා. ඒ විදියට බොහෝ දැඩි දුක් දෙනවා කියනවා. ඊටා දරුණු දැඩි දුකක් විඳිනවා කියනවා. ඊට පස්සේ කකුල් උඩු අතට හරවලා හිස යටි අතට හරවලා හාත්පසින් ගිනි ඇවිලගත් ගිනියම් වූ ලෝකුඹු නිරේ හෙලනවා කියනවා. ඉතින් ඒ වෙලාවට ඔහුගේ ශරීරය ඒ ලෝදියේ පැහෙන්නේ පෙන ගුලියක් වගේ කියනවා. පෙන ගුලියක් බඳු දේහයක් ඇතුව ඒ නිරිසතා පැහි එක වතාවක් උඩට එනවා කියනවා. ආයෙත් යටට බහිනවා කියනවා. ඔහු ඒ කෙනා ඒ හේතුවෙන් බොහෝ දැඩි දුකක් විඳිනවා කියනවා. යම් තාක්කල් ඔහුගේ පාප කර්මය අවසන් නොවේද ඒ තාක්කල් මරණයටපත් වෙන්නේ නැහැ කියනවා. ඊට පස්සේ යමපල්ලෝ ඔහු අරගෙන මහා නිරයට ඔබනවා කියනවා. පින්වත්නි මේ මහා නිරේ තියෙනවා කියනවා කොන් 4ක්. දොරටු 4ක් තියෙනවා කියනවා. වෙන වෙනම කොටස් වලට බෙදලා කියනවා තියෙන්නේ. යකඩ ප්‍රාකාරයකින් වට වෙලා තියෙන්නේ. යකඩ පියනකින් වහලායි තියෙන්නේ කියනවා. එතකොට ඒ නිරයේ ඒ මහා නිරයේ ගිනිදැල් හාත්පසින් විහිදෙනවා කියනවා. යොදුන් 100ක් පුරාවට නැගෙනහිර බිත්තියේ ගිනිදැල් මතුවලා බටහිර බිත්තියේ වදිනවා. බටහිර බිත්තියේ ගිනිදැල් මතුවලා නැගෙනහිර බිත්තියේ වදිනවා කියනවා. ඊට පස්සේ දකුණු දිග බිත්තියේ ගිනිදැල් උතුරු දිග බිත්තියේ වදිනවා කියනවා. උතුරු දිග බිත්තියේ ගිනිදැල් දකුණු දිග බිත්තියේ වදිනවා කියනවා.
යටින් ගිනි දැල්මතු වෙලා උඩ වහලේ වදිනවා කියනවා. උඩ වහලේ ගිනි දැල්මතු වෙලා ඇවිත් යටට වදිනවා කියනවා. ඉතින් ඒකට මැදි වෙන අර නිරිසතා දරුණු තියුණු කටුක දුක් වේදනා විඳිනවා කියනවා. යම් තාක්කල් ඔහුගේ පාප කර්මය අවසන් නොවී තිබෙයිද ඒ තාක්කල් ඔහු මරණයටපත් වෙන්නේ නැහැ කියනවා. බොහෝ කාලයක් ගියාට පස්සේ අර මහා නිරයේ නැගෙනහිර දොරටු විවෘත වෙනවා කියනවා. එතකොට අර නිරිසතා එළියට පනින්න හිතාගෙන වේගයෙන් දුවනවා කියනවා. ඒ දුවද්දී අර නිරිසතාගේ සිවියත් පිච්චිලා, සමත් පිච්චිලා, මසුත් පිච්චිලා, නහරවලුත් පිච්චිලා ඇට වලින් දුම් දාන්න පටන් ගන්නවා කියනවා. ගින්දරින් උඩට ගත්ත සතෙක් වගේ කියනවා. ඒ වගේම පින්වත්නි ඒ කෙනා දුවගෙන යන ගමනට අවුරුදු දහස් ගාණක් ගත වෙනවා කියනවා. අවුරුදු දහස් ගාණක් ගත වෙනවා කියනවා. යම් විටකේ දොරටුව ළඟට ලං වුණාට පස්සේ ඒ දොරටුව වැහිනවා කියනවා. ඒ හේතුවෙන් ඒ කෙනා දරුණු තියුණු කටුක දුක් වේදනා විඳිනවා. ඒ කෙනාගේ පාප කර්මය අවසන් නොවී තිබෙයිද ඒ තාක්කල් ඔහු මරණයටපත් වෙන්නේ නැහැ කියනවා. ඊට පස්සේ ආයි බොහෝ කාලයක් ගියාට පස්සේ අර විදිහටම බටහිර දොරටු විවෘත වෙනවා කියනවා. ඒ වගේම ආයි කාලයක් ගියාට පස්සේ උතුරු දොරටු විවෘත වෙනවා කියනවා. ආයි කාලයක් ගියාට පස්සේ දකුණු දොරටු විවෘත වෙනවා කියනවා. අර විදිහටම නිරිසතා දුවනවා කියනවා අර දොරටුවෙන් පැන ගන්න. අර විදිහටම පිච්චිලා, සමත් පිච්චිලා, මසුත් පිච්චිලා, නහරවලුත් පිච්චිලා ඇට වලින් දුම් දාන්න පටන් ගන්නවා කියනවා. ඉතින් ඒ දුවන ගමනට අවුරුදු දහස් ගාණක් යත වෙනවා කියනවා. ඉතින් ඒ දොරටුව ගාවට ලම් වෙනකොට මේ දොරටුව වැහෙනවා කියනවා. ඉතින් ඒ හේතුවෙන් දරුණු තියුණු කටුක දුක් වේදනා විඳිනවා කියනවා. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරන පින්වත් මහණෙනි, ඊතා දීර්ඝ කාලයක් ගියාට පස්සේ ආයිමත් අර නැගෙනහිර දොරටු විවෘත වෙනවා කියනවා මහා නිරයේ. එතකොට අර විදිහටම දුවගෙන යනවා කියනවා. දුවගෙන යද්දී අර විදිහටම පිච්චෙනවා කියනවා. නමුත් අර දොරටුව වැහෙන්නේ නැහැ කියනවා. අර දොරටුවෙන් එළියට පැන ගන්නවා කියනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ දොරටුවෙන් එළියට පනිනවත් එක්කම ඒ මහා නිරයට සමාන්තරව බැඳිලා තියෙන මහත් වූ අසූචි නිරයක් තියෙනවා කියනවා. ඒ අසූචි නිරයට වැටෙනවා කියනවා. ඒ අසූචි නිරයේ ගිලෙනවා. ඒ අසූචි නිරයේ ඉන්නවා කියනවා ඉදිකඩු තුඩ වැනි පණුව జాතියක්. ඒ ඉදිකඩු තුඩ වැනි පණුව විසින් අර මස් සිදුරු කරලා ඊට පස්සේ නහර සිදුරු කරලා නහර සිදුරු කරලා ඇට සිදුරු කරනවා. ඇට සිදුරු කරලා ඇට මිදුළු කන්න පටන් ගන්නවා කියනවා. ඒ හේතුවෙන් බොහෝ දුක් පීඩා විඳිනවා කියනවා. දරුණු තියුණු කටුක දුක් විඳිනවා. ඒත් පාප කර්මය අවසන් නොවී තියෙන තාක්කල් ඔහු මරණයටපත් වෙන්නේ නැහැ කියනවා. අසූචි නිරයට සමාන්තරව තියෙනවා කියනවා හුළු අලු නිරය කියලා. ඊට පස්සේ අර නිරිසතා වැටෙන්නේ ආන්නේ නිරයට කියනවා. ඊට පස්සේ ඒ හේතුවෙන් දරුණු තියුණු කටුක දුක් වේදනා විඳිනවා කියනවා. ඒ හුණු අලු නිරයට සමාන්තරව තියෙනවා කියනවා සියක් යොදුන් උස අඟල් 16 පමණට දික්කුණ කටු ඇති ගිනිගෙන දැවෙන ගිනි ජාලාවෙන් යුතු අති විශාල හිඹුල් වනයක්. ඉතින් අර යමපල්ලු විසින් අර පුද්ගලයාව අර හිඹුල් වනයේ නග්ගනවා බස්සනවා කියනවා. ඉතින් ඒ හේතුවෙන් දරුණු තියුණු කටුක දුක් වේදනා විඳිනවා කියනවා. එතකොට ඒ හිඹුල් වනයේ නග්ගද්දි බස්සද්දි බොහෝ කටුක දුක් වේදනා විඳිනවා. ඒ ඔහුගේ පාප කර්මය අවසන් වෙලා නැති තාක්කල් මරණයටපත් වෙන්නේ නැහැ කියනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන පින්වත් මහණෙනි, ඒ හිඹුල් වන නිරයට සමාන්තරව තියෙනවා කියනවා දරුණු අති විශාල අසිපත් වන නිරයක්. ඒ නිරයට ඇතුළු වෙනවා කියනවා. එහිදී සුළඟක් ඇවිල්ලා අර ගස්වල කොළ සෙලවිලා වැටෙනවා කියනවා. ඒ වැටෙන කොළ වලින් අර නිරිසතාගේ අත් පාද කපා දමනවා කියනවා. කන කපා දමනවා කියනවා. නාස කපා දමනවා කියනවා.
ඒ හේතුවෙන් දරුණු තියුණු කටුක දුක් විඳිනවා කියනවා. එතකොට ඒ කොළ වලින් ඒ වැටෙන කොළ වලින් අර පුද්ගලයාගේ අතපය කැපිලා වැටෙනවා කියනවා. මොකද ඒ කොළ කඩු වගේ කියලා කියනවා. ඒකට කියනවා අසිපත් වනය කියලා. ඊට පස්සේ අසිපත් නිරයට සමාන්තරව තියෙනවා කියනවා වේතරණී නම් ලුණුදිය ගඟක් ගලනවා කියනවා. එතකොට ඔහු වැටෙන්නේ යන්නේ වේතරණී කියන ලුණුදිය ගඟට කියනවා. එහිදී ඒ කෙනා ඔහු යටටත් ගහගෙන යනවා කියනවා. උඩු අතටත් ගහගෙන යනවා කියනවා. යටි අතට උඩු අතට ගහගෙන යනවා කියනවා. ඒ හේතුවෙන් ඔහු දරුණු කටුක දුක් විඳිනවා. හැබැයි පාප කර්මයේ ගෙවිලා නොතිබෙයිද ඒ තාක්කල් ඔහු මරණයටපත් වෙන්නේ නැහැ කියනවා. ඊට පස්සේ යමපල්ලෝ අර පුද්ගලව බිලී කොකු දාලා ඒකේ අමුණලා ඒ නිරිසතාව අර වේතරණී ලුණුදිය ගඟෙන් ගොඩට ඇදලා ගන්නවා කියනවා. අරගෙන අහනවා කියනවා එම්බා පුරුෂය නුඹ ආස මොනවටද කියලා. ඊට පස්සේ නිරිසතා කියනවා ස්වාමීනි මට බඩිකිනී කියලා. එතකොට යමපල්ලෝ යකඩ අඬු වලින් මුඛය විවෘත කරලා ගිනිගෙන දිලිසෙන යකඩ ගුලි ඔහුගේ මුඛයේ ඔබනවා කියනවා. ඉතින් ඒ ගිලිගෙන දිලිසෙන යකඩ ගුලි ඔහුගේ තොලුත් දවනවා, මුඛයත් දවනවා, උගුරත් දවනවා, පපුවත් දවනවා, බඩවැලුත් දවනවා කියනවා. ඒ අතුණු බහනුත් දවාගෙන ගුද මාර්ගයෙන් පිට වෙනවා කියනවා. ඒ හේතුවෙන් බොහෝ තියුණු කටුක දුක් විඳිනවා කියනවා. ඒත් නමුත් පාප කර්මය ගෙවි නොතිබෙයිද ඒ තාක්කල් ඒ කෙනා මරණයටපත් වෙන්නේ නැහැ කියනවා. ඊට පස්සේ ආයි යමපල්ලෝ අහනවා කියන එම්බා පුරුෂය නුඹ ආස මොනවටද කියලා. ඊට පස්සේ නිරිසතා කියනවා ස්වාමීනි පිපාසයි කියලා. ඊට පස්සේ යමපල්ලෝ කරන්නේ අර ගිනියම් වූ යකඩ අඬු වලින් මුඛය විවෘත කරලා ගිනිගෙන දිලිසෙන ලෝදිය ඔහුගේ මුඛයට වක් කරනවා කියනවා. ඒ ලෝදිය තොලුත් දවලාගෙන, මුඛයක් දවාගෙන, උගුරක් දවාගෙන, පපුවක් දවාගෙන, බඩවැලුත් දවාගෙන ගුද මාර්ගයෙන් පිට වෙනවා කියනවා. ඒ හේතුවෙන් දරුණු තියුණු කටුක දුක් වේදනා විඳිනවා කියනවා. යම් තාක්කල් ඔහුගේ ඒ පාප කර්මය ගෙවි නොතිබෙයිද ඒ තාක් ඔහු මරණයටපත් වෙන්නේ නැහැ කියනවා. ඊට පස්සේ පින්වත්නි යමපල්ලෝ ආයිමත් මේ කෙනා වල්ලලා මහා නිරේට ඇදලා දානවා කියනවා. ඊට පස්සේ පින්වත්නි බුදුරජාන් වහන්සේ දේශනා කරන පින්වත් මහණෙනි මේක සිදුවෙච්ච දෙයක් කියනවා. යම රජුරවන්ට මෙන්න මේ වගේ සිතුවිල්ලක් ඇති වුණා කිව්වා. ඒ කියන්නේ අර වගේ අර ප්‍රශ්න ඇහුවේ කලින්ම. එතකොට ඒ යම රජුරවන්ට ඇති වුණා කිව්වා මෙන්න මේ වගේ සිතුවිල්ලක්. බවත්නි ලෝකයේ යමෙක් පාපී අකුසල කර්මයන් කරනවා නම් ඔවුන් මෙබඳු ආකාර වූ විවිධාකාර දඬුවම් විඳිනවා කියලා. ඒ හින්දා අහෝ වතාහම් manussත්තන් ලැබෙය. අහෝ ඒකාන්තෙම මටත් manussාත්ම භාවයක් ලබනව නම් තථාගතෝච ලෝකේ උප්පජ්ජේය අරහං සම්මා සම්බුද්ධෝ. ඒ කාලෙට තථාගත වූ අරහත් සම්මා සම්බුදුරජාන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙනවා නම් තංචාහම් භගවන්තං පෛරුපාසෙය්‍ය. මට ඒ භාග්‍යතුන් වහන්සේ වැසුරු කරන්නට අවස්ථාවක් ලැබෙනවා නම් සෝචමේ භගවා ධම්මං දේශෙය්‍ය. ඒ භාග්‍යතුන් වහන්සේ මට උතුම් ශ්‍රී සද්ධර්මයේ දේශනා කරනවා නම් තස්ස චාහං ධම්මං ආජානේයන්ති. ඒ භාග්‍යතුන් වහන්සේ වදාළ ධර්ම දේශනාව අහලා ඒ ධර්මයේ මමත් අවබෝධ කරගන්නවා නම් මොනතරම් දෙයක්ද කියලා යම රජුරවන්ට හිතුණා කියනවා. යම රජුරවන්ට මේ විඳින දුක් දැකලා සිතුවිල්ලක් පහළ වුණා කියනවා. අනේ මටත් මනුෂ්‍ය ජීවිතයක් ලැබිලා බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙච්ච කාලෙක ඒ බුදුරජාණන් වහන්සේ ඇසුරු කරලා ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහලා
බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ අවබෝධ කරගන්න ලැබෙනවා නම් කොච්චර දෙයක්ද කියලා ජමරජ්ජුරුවන්ටත් හිතුණා කියනවා. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරන පින්වත් මහණෙනි මම මේ දේවල් කියන්නේ මේ කිසිදු ශ්‍රමණයෙක්ගෙන් හෝ බ්‍රාහ්මණයෙක්ගෙන් හෝ අහලා නෙමෙයි කියනවා. මම මේ කිසි ශ්‍රමණයෙක්ගෙන් හෝ බ්‍රාහ්මණයෙක්ගෙන් හෝ අහලා නෙමෙයි කියනවා. යම් කරුණක් මා විසින් තමන්ම දැනගත්තාද තමන්ම දැකගත්තාද ඒ අවබෝධ කරගත් ප්‍රකට කරගත් දෙයමයි කියන මම මේ කියන්නේ. ඒකට භාග්‍යතුන් වහන්සේ දැකපු දේ අවබෝධ කරගත්ත දේ තමයි මේ නිරේ විස්තරේ තියෙන්නේ. එතකොට උන්වහන්සේ මේ නිරේ තියෙන දුක අප්‍රමාණ දුක දැක්කා. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ ගාථාවන් දේශනා කරනවා. මේ දේව දූතයන් විසින් සිහිය උපදවාලීමට චෝදනා කරද්දී යම් මිනිසුන් ප්‍රමාදයට පත් වෙලා ඉන්නවා. අන්තිමේදී ඒ නරයන් හීන වූ නිරයේ ඉපදිලා දීර්ඝ කාලයක් මුළුල්ලේ ශෝක කරනවා කියනවා. ඉතින් මේ මනුස්ස ලෝකයේ ඉද්දී ඉපදෙන මිනිස්සු දකින්න ඉපදෙන අය දකිනවා. ඊට පස්සේ ජරාවටපත් වෙලා ඉන්න අය දකිනවා. ලෙඩ වෙන අය දකිනවා. මරණයටපත් වෙන අය දකිනවා. හිරේ විලංගුවේ වැටලා ඉන්න අය දකිනවා. නමුත් ඒව දකිද්දි මිනිස්සු ප්‍රමාදයටපත් වෙලා ඉන්නවා කියනවා. මේ සිත කය වචනෙන් පින් කරගන්නේ නැහැ කියනවා. අන්තිමේදී කය බිඳලා මරුණාට පස්සේ මේ වගේ නිරේ උපදිනවා කියනවා. එහෙම නිරේ ඉපදිලා අවුරුදු දහස් ගාණක් ලක්ෂ ගාණක් දීර්ඝ කාලයක් තිස්සේ ශෝක කර කර ඉන්නවා කියනවා. දේවදූතයන් විසින් සිහිය උපදවාලීමට චෝදනා කරද්දී මෙලොව යම් සාන්ත වූ සත්පුරුෂයන් ඉන්නවද ඒ අය කිසි කලෙකත් ආර්ය වූ සද්ධර්මීය ප්‍රමාදයටපත් වෙන්නේ නැහැ කියනවා. ඉපදෙන මැරෙන සසර හට ගන්නා හේතුව වන උපාදානීය පිළිබඳව බය ඇති කරගෙන යමෙක් ජරා මරණ ගෙවා දැමීමෙන් ලබන නිවන පිණිස උපාදාන රහිතව නිදහස් වෙනවා කියනවා. ඒ රහතන් වහන්සේලා තමයි කියනවා නිර්භය ස්වභාවයට පත් වෙලා ඉන්නේ. සැපසේ වසන්නේ මෙලොවදීම නිවී සැනසී වසන්නේ. සියලු බය වෛර ඉක්මවා ගිය ඒ රහත් වූ සෑම දුකක්ම ඉක්මවා ගියා කියනවා. ඉතින් රහතන් වහන්සේලා තමයි කියනවා මේ සියලු දුක් නැති කරලා නිවී සැනසීලා වසන්නේ සියලු බය වෛර ඉක්මවා ගිහිල්ලා ඉන්නේ. එතකොට පින්වත්නි අපි එන ඒ සංසාර ගමනේ මේ වගේ නිරේ ඉපදිච්ච වාර අනන්තයි අප්‍රමාණයි. මේ වගේ අනන්ත අප්‍රමාණ දුක් පීඩා වලට භාජනය වෙලා තියෙනවා. මේ වගේ කටුක දුක් විඳින්න සිද්ධ වෙලා තියෙනවා. එතකොට භාග්‍යතුන් වහන්සේ මේ දේවදූත සූත්‍රයේදී පෙන්වා වදාලේ මේ මිනිස්සයා මේ මනුස්ස ලෝකේ ඉන්න කාලේ සිත කය වචනයෙන් අයහපතේ හැසිරීලා පිනක් කරගන්න නැතුව අධර්මයේ හැසිරීලා මේ ඉපදෙන මැරෙන ලෙඩ වෙන වයසට යන සත්වයන් දැකලා නමුත් Tamanටත් එහෙම වෙනවා කියලා හිතන්නේ නැතුව ප්‍රමාදයටපත් වෙලා ඉඳිලා කය බිඳලා මැරුණාට පස්සේ මේ නිරයේ ගිහින් ඉපදිලා විඳින දුක තමයි භාග්‍යතුන් වහන්සේ මේ වදාළේ. පින්වත්නි භාග්‍යතුන් වහන්සේ එක තැනක දේශනා කරනවා මේ නිරයේ තියෙන දුක උපමාවකින්වත් දේශනා කරන්න අමාරුයි කියනවා. ඊට පස්සේ එක භික්ෂුවක් අහනවා ස්වාමීනි භාග්‍යවතුන් උපමාවකින් කියන්න පුළුවන්ද කියනවා. කියනවා මේ නිරයේ තියෙන දුක සම්පූර්ණ වශයෙන් කියලා ඉවර කරන්න බෑ කියනවා. ඊට පස්සේ භාග්‍යවතුන් උපමාවක් කියනවා. ඔන්න දඬුවම් හොරකමක් කරලා දඩුවමකට අහු වෙච්ච හොරෙක් ඉන්නවා කියනවා. ඊට පස්සේ රාජපුරුෂයන් විසින් මේ හොරාව අල්ලගෙන ගිහිල්ලා රජතුමා ගාවට පෙන්නනවා. රජතුමනි මේ කෙනා අපරාධයක් කරපු කෙනෙක් කියනවා. කියනවා එහෙනම් උල් පහරවල් 100ක් අනින්න කියනවා. හෙල්ල පහරවල් 100ක් අනින්න කියනවා උදේ වරුවේ. ඊට පස්සේ හෙල්ල පහරවල් 100ක් අනිනවා. රජතුමා අහනවා අර පුරුෂයා තාම ජීවත් වෙනවද? ඊට පස්සේ කියන තාම ජීවත් වෙනවා. එහෙනම් දවල්ටත් හෙල්ල පහරවල් 100ක් අනින්න කියනවා. අර විදිහට උල් පහරවල් 100ක් දවල්ටත් අනිනවා.
ආයෙ අහනවා තාම ජීවත් වෙනවද? තාම ජීවත් වෙනවා. එහෙනම් රාත්‍රියටත් උල්පහරවල් 100ක් අනින්න කියනවා. ආයෙ උල්පහරවල් 100ක් අනිනවා. එතකොට මේ පුරුෂයා උල්පහරවල් 300ක් දවසට උල්පහරවල් 300කින් පහර කනවා මේ පුරුෂයා. එතකොට මේ විදියට මේ පුරුෂයා අවුරුදු 100ක් උල්පහරවල් 300ක් එක දවසට උල්පහරවල් 300 ගානේ අවුරුදු 100ක් පහර කනවා කියනවා. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ තමන්ගේ ශ්‍රී හස්තයට එතන තිබ්බ චූටි පොඩි අතින් මිටමුලව ගන්න පුළුවන් ගල් කැටයක් අරගෙන අහනවා පින්වත් මහණෙනි අර පේන හිමාල පර්වත රාජයාද විශාල මේ මගේ මේ අතේ තියෙන ගල් කැටේද කියලා අහනවා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අර හිමාල පර්වත රාජයාමයි විශාල. මේ අතේ තියෙන ගල් කැටේ පොඩි එකක් කියනවා. චූටි එකක්. කොටස් කරලවත් කියන්න බෑ කියනවා. ඊට පස්සේ කියනවා පින්වත් මහණෙනි ඔය අර පුරුෂයා යම් දුකක් වින්දද ඒ විඳපු දුක නිරේ දුකත් එක්ක බලද්දී මේ ගල් කැටේ වගේ කියනවා. නිරේ දුකර මහා හිමාල පර්වත රාජයා වගේ කියනවා. මේ අර පුරුෂයා දවසට හෙල් පහරවල් 300 ගානේ අවුරුදු 100ක් හෙල් පහරවල් කාලත් විඳිලා තියෙන දුක අර චූටි ගල් කැටේ වගේ කියනවා. නමුත් පින්වත්නි නිරේ තියෙන දුක අර හිමාල පර්වත රාජයා වගේ ගණනකට කියන්න බෑ කියනවා. එතකොට පින්වත්නි හිතන්න මේ නිරේ තියෙන දුක කොච්චරද භාග්‍යතුන් වහන්සේ මේ නිරේ තියෙන දුකින් පොඩ්ඩයි දේශනා කරේ. මේ දේශනා කළ තියෙන බොහොම පොඩ්ඩක් මීට වඩා අප්‍රමාණ දුකක් නිරේ විඳින්න සිද්ධ වෙනවා. ඒ නිසා පින්වත්නි අපි සිතින් කයින් වචනයෙන් පින් කරගන්න ඕන. මේ ධර්මයේ හැසිරෙන්න ඕන. බුදුරජාන් වහන්සේ සරණිය පිහිටන්න ඕන. ඒකයි පින්වත්නි බුදුරජාන් වහන්සේ වදාළේ යේකේචි බුද්ධං සරණං ගතාසේ නතේ ගමිස්සන්ති අපායම්. යම් කිසි කෙනෙක් අවබෝධයෙන් යුක්තව බුදුරජාණන් වහන්සේ සරණ ගියාද ඒ කෙනා අපාය යන්නේ නැහැ කියනවා. නතේ ගමිස්සන්ති අපායං පහාය මානුසං දේහං දේවකායම් පරිපූර්යසන්ති. මේ මනුස්ස ශරීරය අත්හරිනකොටම ඒ කියන්නේ ඒ කෙනා මේ මනුස්ස ලෝකයෙන් චුත වෙනකොටම මැරෙනකොටම දේවකායම් පරිපූර්යසං දෙවියන් අතර උපත ලබනවා කියනවා. එතකොට පින්වත්නි මේ සතර අපායේ නිදහස් වෙන්න තියෙන්නේ බුදුරජාණන් වහන්සේ සරණ යෑමෙන්මයි. ශ්‍රී සද්ධර්මයේ සරණ යෑමෙන්මයි. ආර්ය මහා සංඝරත්නයේ සරණ යෑමෙන්මයි. බුදුරජාණන් වහන්සේගේ ඉලක්කය උනේ මේ මිනිසයා සතර අපායේ නිදහස් කරලා මේ දුක්ඛිත මේ ගෝරතර භයංකාර සසරින් නිදහස් කරන්න. ඒකටයි උන්වහන්සේ ධර්මයේ දේශනා කළේ. පින්වත්නි මේ මිනිසයන් මැරෙද්දී බුදුරජාන් වහන්සේ දේශනා කරනවා යම් කෙනෙක් මේ මිනිසයන් අතර ඉන්න මිනිස්සු මැරෙද්දී ආයිමත් මිනිසයන් අතර උපදින්නේ නියපොත්තට ගත්ත පස් ටිකක් වගේ ප්‍රමාණයක් කියනවා. මහ පොළොව වගේ ප්‍රමාණයක් නිරයේ යනවා කියනවා. මේ මිනිසයන් මැරුණට පස්සේ දෙවියන් අතර යන්නේ නියපොත්තට ගත්ත පස් ටිකක් වගේ ප්‍රමාණයක් කියනවා. බොහෝ මහ පොළොව වගේ ප්‍රමාණයක් නිරයේ උපදිනවා කියනවා. ඒ නිසා පින්වත්නි ඒ නියපොත්තර ගස්ත පස් ටික වගේ පුංචි ප්‍රමාණයක් තමයි මේකේ නිදහස් වෙන්නේ. මහ පොළොව වගේ ප්‍රමාණයක් ආයිමත් සතර පායට යනවා. මේ සතර පාය මහගෙදර වගේ කියලායි භාගතුන් වහන්සේ වදාළේ. ඒ නිසා පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ සරණියේ පිහිටලා ශ්‍රී සද්ධර්මය නැමැති සරණියේ පිහිටලා ආර්ය මහා සංඝරත්නයේ සරණියේ පිහිටලා මේ උතුම් තෙරුවන් සරණි පිහිටලා සිතින් කයින් වචනයෙන් පින් දහම් රැස් කරගෙන මේ උතුම් ධර්මයේ හැසිරලා මේ ගෝරතර භයංකර සංසාරෙන් නිදහස් වෙන්න
මේ සියලු පින්වතුන්ට වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. අද දින නුවණැස පාදන සිරි සදහම් සද්ධර්ම දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ පින්වත් හොළුපතිරණගේ සමන්මාලී මහත්මිය විසින් රැස් කරගත්තා වූ සියලු පුණ්‍ය ධර්මයන් පින් කැමති සියලු දෙවියෝ අනුමෝදන් වෙත්වා. ඒ සියලු දෙවියෝ සැපෙන් සැපයටපත් වේවා. අමා මහ නිවනින් සැනසීම ලබත්වා. සාදු සාදු සාදු. රැස් කරගත්තා වූ සියලු පුණ්‍ය ධර්මයන් අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමින් වහන්සේට අනුමෝදන් වෙත්වා. ගෞතම බුදු සසුනේදී මුතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වීම පිණිස මේ පින් හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. රැස් කරගත්තා වූ සියලු පුණ්‍ය ධර්මයන් මිය පරලෝකීය සිරිසේන කල්දේරා පියාණන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම දායකත්වයේ දරූ සියලුම පින්වතුන්ගේ නමින් නන් අයුරින් උදව්පකාර කළ සියලු පින්වතුන්ගේ නමින් අනන්ත සසර පුරාවට මිය පරලෝකීය සියලුම ඥාති හිත මිත්‍රාදීන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ සියලු ඥාතීන් සැපවත් වේවා සුවපත් වේවා. සංසාර දුකින් නිදහස් වීමේ වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කරගත්තා වූ සියලු පුණ්‍ය ධර්මයන් ඉතාලියේ මිලානෝ නුවර පදිංචි ජයසිරි ඩයස් මහතාට හොළුපතිරණගේ සමන්මාලි මහත්මිය තමාදි තත්සරි ඩයස් සහ හංසනී මදුමාලි ඩයස් යන දියණියන්ට ඒ වගේම රිසෝන් කුරගම සිඟිති මුණුබුරාට දිල්හානි මහත්මියට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම ලියනාරච්චිගේ වංශලතා මෑණියන්ට මේ පින් අනුමෝදන් වේවා. සුජීවත්ව සිටින පවුලේ සියලුම සමාජිකයන්ට සහ සුජීවත්ව සිටින දෙමාපියන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ සියලු දෙනාටම උතුම් බුද්ධානුභාවයෙන් ධම්මානුභාවයෙන් සංඝානුභාවයෙන් මේ රැස්වන පුණ්‍යානුභාවයෙන් නිදුක් නිරෝගී සුවපත් භාවය සැලසේවා. චිරජීවනයේ සැලසේවා. මේ උතුම් ධර්මයේ හැසිරලා චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. ඒ වගේම දායකත්වයේ දරූ සියලුම පින්වතුන්ට එම පවුල්වල සියලු පින්වතුන්ට නන් අයුරින් උදව්පකාර කළ සියලු පින්වතුන්ට උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වීම පිණිස මේ පින් හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. මහමෙවුනා වාසී සියලු පින්වත් ස්වාමින් වහන්සේලා ඇතුළු සියලුම පින්වත් ස්වාමින් වහන්සේලාටත් අනගාരികා මෑණියන් වහන්සේලාටත් පැවිදි අපේක්ෂක සියලු දූපුතුන්ටත් මේ සියලු පින් අනුමෝදන් වේවා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වීම පිණිස මේ පින් හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකයන්ට උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වීම පිණිස මේ පින් හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.